Okay, we have already discussed how to analyze a graph. අපි මේ වෙද්දිත් පුතේ සාකච්ඡා කරලා තියෙනවා කොහොමද graph එකක්. එහෙම නැත්නම් අපි මේ graphs විදියට වර්ග කරනවා Venn diagram, pie chart, bar graph and tables. වෙන් රූප සටහන්, වෘත්ත ප්‍රස්ථාර, ඊට පස්සේ තීර ප්‍රස්ථාර සහ වගු. මෙන්න මේ කියන දේවල් කොහොමද ඇනලයිස් කරන්න කියන එක අපි කතා කරලා තියෙනවා මේ වෙනකොටත්. ඉතින් ආදරණීය දරුවනේ ඔයාලටත් මං හිතන්නේ මම ප්‍රශ්නයක් දුන්නා. හරි. ඒ දීපු ප්‍රශ්නය මොකක්ද කියලා කියන්න පුළුවන්ද කවුරු හරි දරුවෙකුට? මොකක්ද දීපු ප්‍රශ්නය කියලා? හරි. ඔයාලට මේ වෙද්දිත් ඔයාලට SS ටික දීලා තියෙනවා SS series එක SS දීලා තිබුණා 106ක්. ඉතින් SS 106 දරුවන්ට පුළුවන් print out දාගන්න. ඒක දරුවෝ print out දාලා මට clips එවලා තිබුණා වීඩියෝ clips පවා පොත විදියට හදලා ඉතාලම හොඳයි සතුටුයි. අපි ඒවා එකින් එක කතා කරන්න පටන් ගමු. දැන් වෙද්දී ඔයාලට print outs දාගන්න එකේ ගැටලුවක් නැති නිසා SS 106 අත්‍යවශ්‍ය වෙන ඒවා. ඒ නිසා ඒවා පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ ඔයාලට දීලා තිබුණා O level question එකක්. අපි ඒක සාකච්ඡා කරමු. මම අද ඔයාලට live මේ දැන් කතා කරනවා ප්‍රශ්න කීපයක්. මොකද දරුවෙක් message එකක් දාලා තියෙනවා past paper questions ටික කරන්න ඕනේ කියලා. හරි එහෙම යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ ටිකේ අදාළ bar graph කොටස් ටික කතා කරමු කියලා. හරි ඒ නිසා මමත් තෝරගත්ත අද ඒ සම්බන්ධ කොටස් ටික මේ තමයි පුතේ පළවෙනි කොටස. හරි ඒ කියන්නේ graph analysis වල ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය තමයි පුතේ මෙන්න මේක. හරි. එතකොට අපි මේ වෙද්දි කතා කරලා තියෙනවා අවශ්‍ය කොටස් ටික කොහොමද වැඩි ඒවා ලියන්නේ කොහොමද අඩු ඒවා ලියන්නේ ඔය කියන දේවල් ටික. හරි. හොඳ දරුවෝ වගේ මෙන්න මේ ප්‍රශ්නය ගන්නකො. මෙන්න මේ ප්‍රශ්නේ අපි වැඩ පටන් ගමු. මේක ඔයාලට තියෙන්නේ මෙහෙමයි. past papers පොත් තියෙනවා නම් පුතේ. හරිද? past paper පොත් තියෙනවා නම් මේක 2019 ප්‍රශ්නය. හරි. මේක 2019 ප්‍රශ්නය. එනිසා හොඳ දරුවෝ වගේ 2019 past paper book එකක් තියෙන දරුවෝ ඒක ගන්න. එහෙම නැති දරුවෝ ටක් ගාලා මේ ප්‍රශ්නය ලියා ගන්න. You have to take down this into your writing books. මේක 2019 ප්‍රශ්නය. ඉක්මනින් ප්‍රශ්නය ලියා ගන්නකො. දරුවන්ට පුළුවන් මොන හරි දෙයක් ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් අහන්න. අපි සෙමිනා එක එදා තිබුණා ගිය සතියේ ඉරිදා. ඉතින්
ඒ සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න බැරි වෙච්ච දරුවෙක් ඉන්නවා නම් ඒකේ ක්ලිප් එක බලන්න. මොකද අපි ආරම්භක කොටස විදියට කතා කරා ඩිරෙක්ට් ඇන්ඩ් ඉන්ඩිරෙක්ට් ස්පීච් ඍජු කථනය වක්‍ර කථනය කියන කොටස. එතකොට ඒකේ දරුවන්ට ගැටලු තියෙනවා නම් අපි මේ පන්තියේදීත් ඒක කතා කරනවා. මේ කොටස ඉවර වෙච්ච ගමන් බය වෙන්න එපා. එතකොට මේ වීඩියෝ ක්ලිප් එක බලලා ඔයාලට යම් දැනුමක් අරගෙන ඉන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. සහ ගොඩක් දරුවෝ සම්මන්ත්‍රණයට සම්බන්ධ වුණා. සහ සමහර දරුවෝ මෙසේජස් දාලා තිබුණා මුලින් ඉඳලම ක්ලාස් එකේ ඉන්නවා. ඒ වුණාට සම්බන්ධ වෙන්න බැරි වුණා කියලා. ඉතින් ඒකට හේතුව ඔය දරුවෝ හැමෝම දන්නවා මං දරුවෝ 500ක් වගේ ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්නේ. නමුත් සමස්ත මෙසේජස් ප්‍රමාණය සහ ඔක්කොම බැලුවම ළමයි 700ක් 750ක විතර කැපැසිටි එකක් එදා එන්න බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙනවා. ඉතින් 200කට විතරම ඒකට සම්බන්ධ වෙන්න බැරි වුණා. 200කට 250කට විතර. ඉතින් මුලින් සම්බන්ධ වෙච්ච දරුවෝ ටික පැය දෙකක් විතර යනකම් හිටියා. 10ට කිට්ටු වෙනකම්ම ඒ 500 වෙනස් වුණේ නැහැ. ඉතින් සහභාගීත්වයේ පාර්ටිසිපන්ට්ස්ලා 500ම හිටියා. ඉතින් විනාඩි ගාණක් තුල ඒක පිරුණා. ඒ නිසා ඒ ගැන මගේ කනගාටුව මම ප්‍රකාශ කරනවා පන්ති ආපු දරුවන්ට ඒකට ජොයින් වෙන්න බැරි වුණා නම්. ඒ නිසා ඊළඟ පාරේ අපි ඊට වඩා වැඩි ප්‍රමාණයකින් බලමු. සහ ඔබට ඒකට සම්බන්ධ වෙන්න බැරි වුණා නම් පුතේ දුවේ මේ වීඩියෝ එක බලන්න ඒ පාඩම සම්බන්ධව යම් අවබෝධයක් ගන්න ඔබට පුළුවන්. ඒක ආපහු අපි ක්ලාස් එකේ කතා කරනවා. ක්ලාස් එකේදී රූල්ස් ටික බොහොම තිතට නමුත් සරලව. හරි එදා සෙමිනාර් එකේදී දිගට කතා කරාටත් වඩා සරලව කතා කරනවා. සහ ප්‍රශ්න වලට අපි යනවා. ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් O level questions ටිකට යනවා. එනිසා ඒකත් බලන්න කියලා දරුවන්ට මම රික්වෙස්ට් කරනවා දරුවන්ගෙන්. මේ ප්‍රශ්නය හරිද පුතේ? මං හිතනවා දැන් ලියාගෙන ඉවර වෙන්න කිට්ටු ඇති ලියලා ඉවර ඇති කියලා. මේකේ පුතේ question එක බලන්නකෝ. මේකේ ප්‍රශ්නය තියෙනවා the following pie chart. පුතේ pie chart එකක් කියලා කියන්නේ වෘත්ත ප්‍රස්ථාරයක්. හරිද? following pie chart shows පෙන්නනවා how Mr. Pereira කොහොමද Mr. Pereira spent his salary වැය කළේ his salary ඔහුගේ salary එක මාසික වේතනය පඩිය in the month of July ජූලි මාසේ 2019 එතකොට 2019 ජූලි මාසේ මිස්ටර් පෙරේරා තමන්ගේ පඩිය කොහොමද වැය කරේ කියන එක මෙන්න මේ වෘත්ත ප්‍රස්ථාරයෙන් නිරූපණය වෙනවලු. on various household needs. various කියන්නේ පුතේ විවිධ household needs. household needs කියන්නේ ගේ දොර උවමනාවන්. මේ ගෙදර දොරේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කොහොමද මිස්ටර් පෙරේරා තමන්ගේ 2019 සැලරි එක ජූලි මාසේ සැලරිය පඩිය වියදම් කරේ කියන එක තමයි මේකෙන් පෙන්වන්නේ. study it අධ්‍යයනය කරන්න මේක. පුතේ මෙන්න graph analysis එකකදී කළ යුතු පළවෙනි දේ you have to be very careful and you have to study the graph. අනිවාර්යෙන් පුතේ you must study the graph. ඔයා අනිවාර්යෙන් graph එක අධ්‍යයනය කළ යුතුමයි. දැක්ක ගමන් මේක පළවෙනියට මේකෙන් පටන් ගන්න පුළුවන්. මේක ලිව්වා. ඊට පස්සේ ලියාගෙන යන අතරවාරදී එකින් එක බලන්න එපා. ලියන්නේ මොකද්ද කියලා. You have to make a rough plan. හරිද? ඔයා මේක ගැන දල සැලැස්මක් rough plan එකක් අනිවාර්යෙන් හදා ගන්න ඕන පුතේ. හරිද? එතකොට මේ plan එකත් එක්ක තමයි අපි ඉස්සරහට යන්නේ. එතකොට description about it මේක ගැන ලියන්න විස්තරයක් use about 100 words වචන 100ක් පාවිච්චි කරන්න. use the following words in your description. ඔයාගේ විස්තරේ පහත වචන ඇතුළත් කරන්න කියලා කියනවා. highest percentage අන්න පුතේ එහෙනම් අපිට මේක පැහැදිලිවම තේරෙනවා මේක බැලුපු ගමනුත් තේරෙනවා මේක තියෙන්නේ percentages ප්‍රතිශතාත්මක අගයන් වලින්. lowest percentage අඩුම ප්‍රතිශතය ඊළඟට highest percentage වැඩිම ප්‍රතිශතය. more than වඩා වැඩි less than වඩා අඩුයි unequal එක සමානයි. හරිද? මෙන්න මේ වචනත් ඔයාගේ presentation එකේ එහෙම නැත්නම් ඔයාගේ මේ තියෙන description එකේ පාවිච්චි කරන්න පුළුවන්. මේකේ බලමු පුතේ. පළවෙනි එකට අපිට දීලා තියෙනවා food. එතකොට මෙන්න මේක අපිට food. එයා ආහාර වෙනුවෙන් වැය කරනවා 25%.
and also that education අධ්‍යාපනය සඳහා බලන්න salary එකක් ගන්න කෙනෙක් වෙලත් අධ්‍යාපනයට වියදම් කරනවා. එතකොට අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරලා තියෙනවා 22%, 25 to 22. එතකොට 125ක් 122ක ප්‍රමාණයක්ම මෙයා වැය කරන්නේ අධ්‍යාපනය ආහාර and clothes ඇඳුම් වෙනුවෙන් 15%ක්. එතකොට මේක මූලික අවශ්‍යතාවයන් ඇඳුම් ආහාර සහ අධ්‍යාපනය එක අවශ්‍යතාවන්. එතකොට මේ වෙනුවෙන් එයා වැඩි කොටසක් වැය කරලා තියෙනවා. සහ 15% අන්න මේ දෙක සමානයි පුතේ. දැන් තමයි ඕක පේන්නේ. ආ ප්ලෑන් එකක් නැතුව ලියන්න උත්සාහ කරනවා නම් ඕක ඔලුවට එන්නේ නැහැ. එතකොට clothes වලට සහ savings වලට ඇඳුම් වලට හා සමාන ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා මෙයා මේක. 15ක් වියදම් කරනවා. and transport ප්‍රවාහනය electricity විදුලිය and others අනෙක් දේවල් වලට 3%ක්. එතකොට මෙන්න මේ ප්‍රශ්නය තුල පුතේ අපි පළවෙනි කොටස එහෙම නැත්නම් ආරම්භක කොටස විදියට ගන්නවා මම කියලා දීලා තියෙනවා ඔයාලට හදාගන්න වෙන මේක. හරි. එතකොට අපි ආරම්භක ප්‍රකාශය විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය කොටස. එතකොට මෙතන following කියන එක වෙනුවට හරිද? following කියන වචනය වෙනුවට අපි මේක change කරන්න ඕනේ above බවට. හරි. අපි මේක change කරනවා above. එතකොට මේකෙදි ලියවෙනවා the above pie chart shows how Mr. Pereira spent his salary in the month of July 2019 on various household needs. මේක තමයි පුතේ අපේ අදහස. හරිද? මේක තමයි ලියවෙන විදිය. එතකොට අපි මේකෙන් පස්සේ කොටස් ටික සහ මේ graph analysis එක කෙලින්ම යමු. white board එකේ අපි මේක paragraph එකක් විදියටම ලියමු. හරි. දැන් ඔන්න දරුවන්ට පුළුවන් මේක සම්බන්ධව කොහොමද මේක පැරග්‍රාෆ් එකෙන් පැරග්‍රාෆ් එක එන්නේ කියන එක බලන්න. ඔයාලා ගාව graph එක තියෙන නිසා මම කෙලිම white board එකේ description එක ලියාගෙන යනවා. මේකේ පුතේ ආරම්භක කොටස විදියට අපිට ගන්න වෙන්නේ අරක. හරිද? the above pie chart මේක pie chart එකක් නිසා the above pie chart shows එහෙම නැත්නම් depicts වගේ වචනයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. how Mr. Pereira spent මෙන්න මේකෙදි පුතේ අපිට පාවිච්චි කරන්න පුළුවන් තව ස්වරූපයක් තමයි මේ වාක්‍ය වල spent වැය කළේ කොහොමද කියන එකනේ. එතකොට අපි වැය කරලා තියෙනවා කියලා කිව්වට අපිට ගැටලුවක් නැහැ. මෙතනදී අපි spent කියන එකත් එක්කම යනවා. spent his salary in the month of July 2019 on various household needs. ඔන්න ඕක තමයි පුතේ පළවෙනි කොටස විදියට ලියවෙන්නේ. එතකොට අපි මේකෙදි වැය කරලා තියනවා කියන අදහස ගත්තොත් හරිද? වැය කරලා තියනවා. එතකොට පුතේ අපිට මේකෙදි ගන්න පුළුවන් වෙන්නේ Mr. Pereira එක්කෙනෙක් නිසා has එක spent. එතකොට වැය කරලා තියනවා කියන්නේ කොහොමයි එන්නේ? එතකොට අපි ඕකම passive voice වලින් යම් කිසි දෙයක්, ඒ කියන්නේ කර්මය වැය වෙච්ච හේතුව මුලට අරගෙන ලියනවා නම් අපිට ලියන්න වෙන්නේ පුතේ has been spent කියලා. එතකොට ඔන්න ඔය විදිහට තමයි කර්තෘකාරක සහ කර්මකාරක ක්‍රියා ස්වරූප දෙක හැදෙන්නේ. අපි මේකත් පාවිච්චි කරමු මේකේ ලියාගෙන යද්දී. එතකොට අපිට පේනවා පළවෙනි කොටස හරි. ඊට පස්සේ we have to introduce අපි අනිවාර්යෙන් පුතේ හඳුන්වා දෙන්න ඕනේ මේකේ මෙයා මොනවද මේ various household needs. හරි. මොනවද මේ විවිධ ගේ දොර අවශ්‍යතාවයන් කියන එක අපි මේකෙන් හඳුන්වා දීමක් කරන්න අවශ්‍යයි. ඒ නිසා අපිට කියන්න පුළුවන් he has spent his salary. ඔහු he has spent ඔහු වැය කරලා තියෙනවා his salary. මේක ලියවෙන විදිය දරුවෝ දන්නවා. he කියන්නේ ඔහු එක්කෙනෙක් නිසා has. he has spent කියන්නේ වැය කරලා. එතකොට he has spent his salary ඔහු වැය කරලා තියෙනවා ඔහුගේ පඩිය for කියන්නේ සඳහා පුතේ. for food. හරිද? පළවෙනි එක ආහාර වෙනුවෙන් වැය කරලා තියෙනවා. ඊළඟ එක education
අධ්‍යාපනය වෙනුවෙන් වැය කරලා තියෙනවා. clothes ඇඳුම් වෙනුවෙන් වැය කරලා තියෙනවා. ඊට පස්සේ savings ඉතිරි කිරීම කටයුතු වෙනුවෙන් වැය කරලා තියෙනවා. ඊට පස්සේ transport ප්‍රවාහනය වෙනුවෙන් වැය කරලා තියෙනවා. electricity and for others. හරි. එතකොට පුතේ මෙන්න අපි මේකේ දෙවෙනි කොටස විදියට අපි ඉන්ට්‍රොඩියුස් කරා. මොකද මේකේ තිරස් සිරස් අක්ෂර නැහැ. ඒ නිසා මේකේ දෙවෙනි කොටස විදියට අපි ඉන්ට්‍රොඩියුස් කරා. He has spent his salary. එයා වැය කරලා තියෙනවා එයාගේ පඩිය for food ආහාර සඳහා, අධ්‍යාපනය, ඊට පස්සේ ඇඳුම්, ඉතුරු කිරීම, ප්‍රවාහනය, විදුලිය සහ අනෙක් දේවල් සඳහා. එතකොට ඔන්න පළවෙනි කොටස හරි පුතේ. දැන් අපි බලමු දෙවෙනි පැරග්‍රාෆ් එක ලියවෙන විදිය. දෙවෙනි එකේ ලියන්න පුළුවන් වැඩිම ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන් කෙලින්ම highest percentage. වැඩිම ප්‍රමාණයක් මෙයා වැය කරලා තියෙන්නේ මොකකටද? ආහාර වෙනුවෙන්. අපි එතනින් පටන් ගමු. එනිසා අපි කෙලින්ම ගන්නවා he has spent, ඔහු වැය කරලා තියෙනවා the highest. අපි දන්නවා the පාවිච්චි වෙන්නේ ඇයි කියලා. මොකද මේකෙදි superlative degree adjective එකක් තියෙනවා. ඒ නිසා the. He has spent the highest percentage he has spent the highest percentage වැඩිම ප්‍රතිශතයක් මොනවද පුතේ? මේක කෙලින්ම අපි ලිව්වොත් වැඩිම ප්‍රතිශතයක් වැය කරලා තියෙනවා කියලා ඒක අසම්පූර්ණයි. තමන්ගේ සැලරි එකෙන් වැඩිම ප්‍රතිශතයක්. එතකොට සැලරියෙන් පඩියෙන් කියන එක අපි සම්බන්ධ කරනවා of his salary. හරිද? ඔහුගේ පඩිය. එතකොට මෙන්න අදහස he has spent, ඔහු වැය කරලා තියෙනවා the highest percentage of his salary. ඔහුගේ පඩියෙන් වැඩිම ප්‍රතිශතයක් on මොකක් මතද? එහෙම නැත්නම් for කියන එක අපිට මෙතෙන්දී use කරන්න පුළුවන්. salary on food. ආහාර මත, ආහාර වෙනුවෙන්. එහෙම නැත්නම් සඳහා කියලා for වලින් මේක සම්බන්ධ කරන්න පුළුවන්. for food. ආහාර සඳහා. එතකොට මේකේ අපි ප්‍රතිශතාත්මක අගය කියනවා and it is සහ ඒක වෙනවා 25% of the salary. ඔන්න හරි. දැන් ඔන්න ඒ වාක්‍ය complete පුතේ. He has spent the highest percentage of his salary. එයා වැය කරලා තියෙනවා වැඩිම ප්‍රතිශතයක් තමන්ගේ පඩියෙන් on food, ආහාර වෙනුවෙන්, and it is 25% of the salary. සහ ඒක පඩියෙන් 25%ක්. හරිද? ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් අඩුම ප්‍රතිශතය. ඒ කියන්නේ අඩුම ප්‍රමාණයක් වැය කරලා තියෙන්නේ මොනවටද කියන එක. දැන් මේකේ අඩුම එක ලියද්දි පුතේ අපිට ගැටලුවක් එනවා others, අනෙක් ඒවා සහ electricity කියන එක අතර. දැන් ඔය අනෙක් ඒවා කියන එක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. හරි? ඊට පස්සේ යාට අඩුවෙන් මෙයා කරලා තියෙන දේ තමයි අනෙක් වියදම් ටික. එතකොට අපි මේක ලියද්දී අනෙක් වියදම් හරි ඒ විදියට ගන්න පුළුවන් නම් හොඳයි. එයා වැය කරලා තියෙන අඩුම ප්‍රමාණයක් මුදල් අනෙක් අවශ්‍යතාවයන් වෙනුවෙන්. හරිද? අනෙක් අවශ්‍යතාවයන් වෙනුවෙන් අපිට එහෙම ගන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් අනෙක් වියදම් වෙනුවෙන්. අනෙක් වියදම් සඳහා මෙයා වැය කරලා තියෙනවා කියලා අපිට ගන්න පුළුවන් නම් හොඳයි. එතකොට අපි ඒ අදහස හදද්දි පුතේ මේ වියදම කියන එක අපි ගන්නවා වචනේ expenditure. හරිද? වියදම කියන එකට වචන විදියට අපි ගන්නවා expenditure. එතකොට අපිට ලියන්න පුළුවන් the lowest amount. මොකද මේකේ අඩුම ප්‍රතිශතයක් කියලා තිබුණේ එහෙමයි. මේක passive voice එකෙන් ලියන්න හදන්නේ. හොඳට බලා ගන්න. The lowest amount of his salary. The lowest amount of his salary. අඩුම ගණනක්, අඩුම ප්‍රමාණයක් ඔහුගේ පඩියෙන්. The highest percentage of his salary. මේකේ the lowest amount of his salary. අඩුම ප්‍රතිශතයක් තමන්ගේ පඩියෙන් අඩුම ප්‍රමාණයක්, lowest amount, අඩුම ගණනක් කියලා අපි මෙතෙන්දි ගත්තේ percentage කියන වචනේ අයින් කළා. The lowest amount of his salary. අඩුම ගණනක් මෙයාගේ පඩියෙන් has been spent. හරිද? has been spent. වැය කරනු ලබලා තියෙනවා on
other expenditures හරි other expenditures spent on other expenditures එතකොට මෙන්න පේනවා පුතේ මේක passive voice එකකින් තියෙන්නේ the lowest amount of his salary අඩුම ප්‍රමාණයක් මේ වැය වෙච්ච ප්‍රමාණය තමයි මුලින් කියලා තියෙන්නේ has been spent වැය කරනු ලබලා තියෙනවා on the other expenditures අනෙක් වියදම් මත අනෙක් වියදම් වෙනුවෙන් තමයි මෙයා අඩුම මුදල් ප්‍රමාණයක් වැය කරලා තියෙන්නේ it is අපිට ඒකටම එකතු කරන්න පුළුවන් එහෙම නැත්නම් වෙනම it is 3% 3% of his salary එයාගේ පඩියෙන් 3% තමයි වැය කරලා තියෙන්නේ මේ පුතේ හරියම හිමින් කරන්නේ මොකද හැම දරුවෙකුටම මේක තේරුම් ගන්න ඕන නිසා පුළුවන් තරම් හොඳ අවධානයකින් ඉන්න තේරුම් ගන්න මේක දෙද්දි මේ වෙන වෙන ලෝකවල ඉඳලා ඇවිල්ලා එකපාර මේක ලියන්න උත්සාහ කරන්න එපා හොඳ දරුවෝ වගේ මේක ගැන උපරිම අවධානය දෙන්න හරි වැඩි මේක හරි අඩු මේක හරි දැන් පුතේ අපිට පුළුවන් එක සමාන දේවල් සහ සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරලා තියෙනවා අපිට මේ දේවල් ගැන පොඩි සඳහනක් මේකේ කරන්න පුළුවන් ඊට පස්සේ අපි ලියනවා he has spent ඔහු වැය කරලා තියෙනවා 22% of his salary එයාගේ පඩියෙන් 22ක් වැය කරලා තියෙනවා on education අධ්‍යාපනය වෙනුවෙන් on education very importantly ගොඩක් වැදගත් ලෙස ඉතාම වැදගත් ලෙස මෙයා වැය කරලා තියෙනවා තමන්ගේ පඩියෙන් 22ක මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් මේක පුතේ අමාරු නෑ හරි සරලයි he කතෘ එයා තමයි subject එක has spent වැය කරලා තියෙනවා මොකද්ද වැය කරලා තියෙන්නේ 22% of his salary පඩියෙන් 22ක් on education අධ්‍යාපනය වෙනුවෙන් very importantly ගොඩක් වැදගත් ලෙස ඒක පොතේ වැදගත් කොටසක් මොකද අධ්‍යාපනය වෙනුවෙන් මෙයා වැය කරලා තියෙනවා 22ක් හරි and අපිට මේක compare කරන්න පුළුවන් and it is more than සහ ඒක වඩා වැඩි it is more than මේකේ වචනේ තියෙනවා more than කියන එක and it is more than the amount of කියන්නේ පුතේ ගණන හරිද මුදල් හෝ යම්කිසි ගණනක් එතකොට මේකේ කියනවා එයා වැය කරලා තියෙනවා එයාගේ පඩියෙන් 22ක් he has spent 22% of his salary on education අධ්‍යාපනය වෙනුවෙන් very importantly ගොඩක් වැදගත් ලෙස and it is more than සහ ඒක වඩා වැඩි the amount of මුදල් ගණනට වඩා වැඩි කියන එක තමයි මෙතන අදහස් වෙන්නේ and is more than the amount of මොකක ප්‍රමාණයට වඩාද මේක අපි ගත්තොත් ඇඳුම් සහ ඉතිරි කිරීම් වල ප්‍රමාණයට වඩා වැඩි it is more than the amount of clothes and savings අපිට ඔන්න ඔහොම ගලපන්න පුළුවන් හරි එයා වැය කරලා තියෙනවා තමන්ගේ සැලරි එකෙන් අධ්‍යාපනය වෙනුවෙන් 22ක් ඉතා වැදගත් විදියට and it is more than the amounts of හරි it is than the amounts of clothes and savings ඉතිරි කිරීම් සහ ඇඳුම් වල ගණනටත් වඩා වැඩියෙන් මේක වැය කරලා තියෙනවා දැන් අපි කියමු clothes and savings වලට එක සමාන ප්‍රමාණයක් මෙයා වැය කරේ කියන එක ඒ අනුව අපිට කියන්න පුළුවන් he has එහෙම නෑ equal amount of money එහෙම දාමු equal percent සමාන ප්‍රමාණයක් කියලා අපි දාමු equal percent of money of his salary ඔහුගේ පඩියෙන් එක සමාන ප්‍රතිශතාත්මක මුදල් ප්‍රමාණයක් equal percent of money එක සමාන ප්‍රතිශතාත්මක මුදල් ප්‍රමාණයක් of his salary ඔහුගේ පඩියෙන් has been spent මේකේ පුතේ හැම වෙලේම මතක තියාගන්න කතෘ ඉස්සරහ නැත්තම් ක්‍රියාව වැය කරපු කෙනා ඉස්සරහ නැත්තම් අපි මේකෙදි පාවිච්චි කරනවා equal percent of money එක සමාන මුදල් ප්‍රමාණයක් කියලා තියෙන නිසා මේක passive form එක කර්මකාරක ස්වරූපය
එතකොට equal percent of money එක සමාන මුදල් ප්‍රමාණයක් of his salary ඔහුගේ පඩියෙන් has been spent for වැය කරලා තියෙනවා මොනවටද clothes and savings අන්න එතකොට ඒකෙන් පස්සේ අපි දානවා it is ඒක කොච්චර ප්‍රමාණයක්ද 15% ඒක 15%ක් per each එකිනෙකට 15%ක ප්‍රමාණයක් හරි මේකෙදී දරුවෙක් ප්‍රශ්නයක් අහලා තිනවා සර් කොතනද දැන් ආවේ සර් වැහැලා වැස්ස නිසා පුතේ අපි මේ ඉන්නේ 2018 sorry 19 O level ප්‍රශ්නේ හරිද ප්‍රශ්න පොතේ කලින් ලියා ගන්න දුන්නා 2019 O level ප්‍රශ්නේ අපි ඉන්නේ එනිසා අපි දැන් ඒ කොටසේ තමයි ඉන්නේ මේක පැහැදිලි කරගෙන යන්න පුතේ ඒක ප්‍රශ්න ලියා ගන්න දීපු නිසා විනාඩි 2ක් ඉවසන්න මේ කොටස ඉවර වෙලා ඔයාලට මම මේ ප්‍රශ්නේ පෙන්නන්නම් සහ මුල් කොටස ඔයාලට වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. හරි. දැන් ඔන්න හරි පුතේ. එතකොට ගොඩාක් අපි විස්තරයන් කතා කරලා ඉවරයි. මේකේ ගොඩක් ප්‍රශ්න. තව දෙකයි අපිට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි කියනවා එයා සාමාන්‍ය විදියට කියන්නේ he has spent එයා වැය කරලා තියෙනවා he has spent 12% of money 12% of salary එහෙම දාමු 12% of his salary ඔහුගේ පඩියෙන් ඔහුගේ මාසික වියදම වෙනුවෙන් එයා වැය කරලා තියෙනවා පඩියෙන් 12ක් electricity sorry transport වෙනුවෙන් salary for transport and 8% 8ක් හරිද 8ක් එයා වැය කරලා තියෙනවා 8% for electricity හරි විදුලිය වෙනුවෙන් 8ක් වැය කරලා තියෙනවා. ওই ටික ඇති පුතේ. හරි වචන 100යි. ඊළඟට අන්තිම ඡේදය අපි බලනවා. මේක ලියාගෙන යනකොට according to the above මේවා ලියන විදිය කියලා දීලා තියෙන්නේ according to the above pie chart ඉහත වෘත්ත ප්‍රස්ථාරයේ හැටියට අනුකූලව according to the above pie chart my opinion හරි my opinion මගේ මතය is that මගේ මතය මෙන්න මේකයි according to the above pie chart my opinion is that මගේ මතය මෙන්න මේක. පොතේ මේක ගැන දැලුවම අපිට පේන මතයක් තමයි එයා යම්කිසි ඊටාම හොඳින් කළමනාකරණය කරගෙන තියෙනවා එයාගේ මාස වියදම්. එනිසා අපි එහෙම ලියමු according to the above pie chart my opinion is that he has managed හරි ඔහු කළමනාකරණය කරලා තියෙනවා he has managed his salary එයාගේ පඩිය අපිට දාන්න පුළුවන් ඕනනම් ජුලයි salary එක කියලා he has managed his salary එහෙම දාමු salary කියලා විතරක් ඇති he has managed his salary very well ඉතාම හොඳින් for his expenditures හරි පොතේ expenditures කියන්නේ වියදම්. එතකොට අපි අන්තිමට බලනවා මේකේ අධ්‍යාපනයට තියෙනවා සෞඛ්‍යයට තියෙනවා ඇඳුම් පැළඳුම් ප්‍රවාහනය විදුලිය සහ අනෙක් ඒවා ඇතුළු සියල්ල ඒත් එක්කම ඉතුරු කරලා තියෙනවා පුතේ 15%ක මුදලක්. ඒ කියන්නේ පඩිය හොඳට කළමනාකරණය කරලා. ඒ නිසා අපි අන්තිමට කියනවා according to the above pie chart my opinion is that he has managed ඔහු කළමනාකරණය කරලා තියෙනවා හරි his salary ඔහුගේ වේතනය very well ඉතාම හොඳින් for his expenditures එයාගේ වියදම් සඳහා. හරි ඔන්න ඕක තමයි පුතේ graph analyze එක. එනිසා හොඳ දරුවෝ ටික වගේ දැන් ඕක ලියා ගන්න අඩුපාඩු ටික හදා ගන්න තියෙනවා නම් ඒ අරින්න යම් ගැටලුවක් තියෙනවා නම් දරුවන්ට අහන්න පුළුවන්.
දරුවෙක් මෙසේජ් එකක් දාලා තියෙනවා ඔපීනියන් කියන එකේ ස්පෙලිංස් වැරදි පුතේ. හරි. ඒකේ අකුරු වැරදි තමයි. OPI opinion. ග්‍රාෆ් ඇනලයිස් එකක් කරද්දී පුතේ ඒකේ අදහස් විවිධ වෙන්න ඕනේ. එකම විදියට ලියන්න එපා. ඇක්ටිව් පාවිච්චි කරන්න, පැසිව් පාවිච්චි කරන්න, සාමාන්‍ය ස්වරූපයන් පාවිච්චි කරන්න. ඔය විදියට සියල්ල හදාගන්න පුතේ. අපි ඩිරෙක් ඉන්ඩිරෙක් ලිව්වනේ පොතේ. ඒකෙන් පස්සේ ලියන්නද සර්? ඔව් ඒකෙන් පස්සේ ලියන්න පුතේ. හැබැයි එදා ඒකට කටු වැඩ කොළ පාවිච්චි කරා නම් හොඳයි. පොතේ ලියන දරුවන්ටත් මං කිව්වා පොතේ ලියන්න කියලා. මොකද ඔයාලයි ක්ලාස් එකේ ඔයාලට දීපු ටියුට් එකේ ලෙසන් එක තියෙනවා. ඒ නෝට් එක මං කොහොමත් ඔයාලට වෙනුවෙන් ආපහු දෙනවා. අමතර දැනුමක් වෙනුවෙන් තමයි අපි ඒක කරේ. හරි හැමෝම ගොඩක් අය සම්බන්ධ වුණා. මම ආයි කලින් කිව්වා ඒ ගැන විස්තර. මේකේ ප්‍රශ්නෙට පුතේ සාමාන්‍යයෙන් රූල් 10ක් තිබ්බ තියන්නකෝ. රූල් 7ක් 8ක් විතර ප්‍රමාණයක් ඇති වෙයි. තව වෘත්ත ප්‍රස්ථාරේ ගහන ප්‍රමාණය හැටියට තමයි වෙනස් වෙන්නේ. ප්‍රශ්න ලියන්න නම් රූල් 3ක් විතර ඇති. මම හිතනවා දරුවෝ ලියලා ඉවර දෝ කියලා ඉවර වෙන්න ඕනේ දැන් වෙනකොට. අඩුපාඩු හදාගන්නකො ලියන අය. හරි තාම ලියලා නැහැ කියලා මෙසේජස් දානවා. හරි ලියා ගන්න පුතේ. ලියාගෙන ඉවර වෙලා කට්ටිය ඉවරයි කියලා මට මෙසේජ් එකක් දාන්න. හරියට ලියා ගන්න වරද්දන්න එපා.
ඡේද වෙන් කරද්දී රූලක් තියන්නද? විභාග පේපර් එකේ තියන්න එපා පුතේ. එහෙම තියන්න ඉඩ නැහැ. දැන් ලියාගද්දි නම් ගැටලුවක් නැහැ. සර් has been කියලා දැම්මම වාක්‍යයකට එක සිංහල තේරුම කොහොමද හැදෙන්නේ සර්? has been කියලා දැම්මම පුතේ ඒක කරනු ලබනවා. කරනු ලබලා තියෙනවා කියලා එන්නේ. මොකද ඔක පර්ෆෙක්ට් එකක්. එතකොට ලා කෑල්ලත් ඕනේ, තියනවා කෑල්ලත් ඕනේ, නූ කෑල්ලකුත් ඕනේ. මොකද ඒක පැසිව්. එතකොට ඕකේ තේරුම එන්නේ දැන් has spent කියන වියදම් කරලා තියෙනවා. has spent වියදම් කරලා තියෙනවා. ඒ කියන්නේ කොහොම කරද්දි කරලා තියෙනවා වියදම්. ඒ කියන්නේ වැය කරලා තියෙනවා. හැබැයි has been spent කිව්වම එන්නේ වැය කරනු ලබලා තියෙනවා. හරි සිංහල තේරුම් දෙක කොහොමයි හැදෙන්නේ. එතකොට අපි මෙතෙන්දි ගත්තොත් has been spent. හරි. මේ කොටසේ මෙන්න මෙතන තියෙනවා තැනක අපි හිතමු මේ කෑල්ල කියලා. මෙන්න මෙතනදී අපි ගත්තොත් මෙන්න මෙතන has been spent මේකේ තේරුම වැය කරනු ලබලා තියෙනවා. එතකොට එන්නේ මෙහෙමයි the lowest amount of his salary අඩුම මුදල් ගණනක් ඔහුගේ පඩියෙන් වැය කරනු ලබලා තියෙනවා on the other expenditures අනෙක් වියදම් මත. අනෙක් වියදම් වෙනුවෙන් තමයි වැය කරනු ලබලා තියෙන්නේ. සහ has spent කියලා කිව්වොත් අපිට ගන්න වෙන්නේ වැය කරලා තියෙනවා. හරි. දැන් මෙන්න මේ වගේ තැනක ගත්තොත් has spent වැය කරලා තියෙනවා 22% 22ක ප්‍රතිශතයක් of his salary ඔහුගේ පඩියෙන්. තේරුම වෙනස් වෙන්නේ එහෙමයි පුතේ. පළවෙනි එක වැය කරලා තියෙනවා, අනිත් එක වැය කරනු ලබලා තියෙනවා. ඔන්න ඔහොමයි පුතේ තේරුම් දෙක හැදෙන්නේ. හරි නේද පුතේ? මම හිතනවා දැන් මේ ප්‍රශ්නෙට අදාළ ගැටලු निराකරණය කරගන්න ඇති කියලා. හරි. හරි. හරි නිසා මම මේක ඔන්න ක්ලියර් කරන්න හදන්නේ. හරි සර්. හරි. thank you. අනික් දරුවෝ ඔන්න ක්ලියර් කරනවා. හරි. ඔන්න ක්ලියර් කරන්න කියලාත් මෙසේජස් දාලා තියෙන නිසා මම ක්ලියර් කරනවා. හැම වියදමක් ළඟටම ඔන් දාලා තියෙන්නේ. අය පුතේ වියදමකට කලින් නිසා ඔන් දාලා තියෙන්නේ. වියදමක් කියලා කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ උතනදී අපි ඕක ගන්නවා මත වැය කරලා තියෙනවා කියලා. එතකොට ඔය අදහසින් කියන්නේ තමන්ගේ විදුලි වියදම් මත. එහෙම නැත්නම් තමන්ගේ ප්‍රවාහනය මත. එහෙම නැත්නම් උතෙන්ට ගන්න වෙන්නේ for. සඳහා වැය කරලා තියෙනවා කියලා. ඒ නිසා ඔය හේතු දෙක නිසා තමයි නිපාත පද ඔය විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. හරි. තවත් මොන හරි ගැටලු තියෙනවද? සර් ඔව්. according කියන එකේ තේරුම මොකද්ද? according කියන්නේ පුතේ අනුව, අනුකූලව. according to
කියන්නේ අනුව the above pie chart ඉහත වෘත්ත ප්‍රස්ථාරයට අනුව to the pie chart කොහොමයි තේරුම් වෙන්නේ. හරි අපිට මං හිතන්නේ පුළුවන් ඊළඟ ප්‍රශ්නයට යන්න. දැන් නම් හොඳටම වෙලාව ඇති. ඔන්න ක්ලියර් කරා. ඒකෙන් පස්සේ පුතේ ඊළඟ ප්‍රශ්නය විදියට අපි තෝරගන්නවා මෙන්න මේක. ඉක්මනට ලියා ගන්න වෙනවා දරුවන්ට. ඔන්න ප්‍රශ්නේ 2017 O level ප්‍රශ්නය. මේක ටිකක් බරපතල වෙන විදියට තමයි දීලා තියෙන්නේ. එකක් නම්බර් එකක් තියෙනවා. ප්‍රතිශතාත්මක අගයකුත් තියෙනවා. ඒ නිසා දරුවන්ට මේක පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ලියද්දී. ඒ නිසා අපි මේක කතා කරමු. හරි. ප්‍රශ්න ඉක්මනට ලියා ගන්න. ප්‍රශ්න ඉක්මනින් ලියා ගන්න. හරිද පුතේ ප්‍රශ්නේ? ලියාගෙන ඉවරද? හරි. දැන් මං හිතන්නේ වෙලාව ඇති කියලා. දරුවෝ තාම නැහැ කියලා දාලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න කියලා තියෙනවා. හරි.
පේපර් බුක් එකේම ලිව්වට කමක් නැද්ද? කමක් නැහැ. පේපර් බුක් එක තියෙනවා නම් ඒකෙම ලිව්වත් කමක් නැහැ. ඔයාලට ඉස්කෝලේදී එහෙම පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැත්නම් ලියන්න. ඔයාලට මම කම්ප්ලීට් පාස් පේපර්ස් කරද්දි පේපර් එක දෙනවා. හරි. ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. දැන් ওই පේපර්ස් වල තව ප්‍රශ්න තියෙනවානේ. ඒවා ප්‍රශ්නෙන් ප්‍රශ්නෙත් කතා කරනවා. ඊට අමතරව දැන් ඔයාලට අත්‍යවශ්‍ය දේවල් ටික ඊට අමතර පේපර් එකක් විදියට ලියද්දි ඔයාලට පාස් පේපර්ස් දෙන්නම්. හරි. මම හිතනවා දැන් වෙලාව ඇති කියලා. Let me explain the question. මේක පුතේ තියෙනවා මෙන්න මෙහෙම. 2017 O level test 14 part B කොටස 2017 O level කියන කොටසදී අපි මේ කතා කරන්නේ. සර් පාඩමට අදාළ පේපර් ගන්න විදියක් කියන්න. පුතේ ඒක ගන්න විදියක් කියන්න හැම එකක් නැහැ. මොකද පාස් පේපර්ස් ඔක්කොම එකට තියෙන්නේ. මම ඔයාලට දැන් මේ කරන්නේ එහෙමයි. මම ඔයාලට වර්ග කරලා තියෙන්නේ. අර ඔයාලට මම මුලින්ම දීලා තියෙන assignment book එකක්. ඒ කියන්නේ අර ඒ කොටසේ තියෙනවා අන්න ඒකේ ප්‍රශ්න අනුව වර්ග කරලා. එතකොට මම lesson එක කරනවා සහ ඒ ප්‍රශ්න ටික කරනවා. අපි එහෙමනේ complete කරගෙන යන්නේ. එතකොට දැනට අපි ඉන්නේ 14 වෙනි ප්‍රශ්න. මෙතෙන් එනකන් කොටස් ටික කතා කරලා තියෙනවා. ඊළඟට direct indirect නැතුව. හරි. එතකොට අපි පිළිවෙලින් පේපර් එකක ප්‍රශ්න කතා කරනවා දවසක සම්පූර්ණ පේපර් එකක් පේපර් ඩිස්කෂන් එකක් විදියට. ඒ නිසා පුතේ එතකොට ඔයාලට තේරෙයි ඉක්මනින්ම අපි ඒක කරමු. හරිද? ඉක්මනටම අපි ඒක කරමු. පේපර් ඩිස්කෂන් එකක් දාගමු. පැහැදිලිව කොහොමද මේක කරන්නේ සහ කම්ප්ලීට්ලි ඒ වෙලේද අපි පාවිච්චි කරන ටෙක්නික්ස් මොනවද? ඒ ප්‍රශ්නට අදාළ දේවල් මොනවද කියන එක කතා කරමු. සර් අනිවාර්යයෙන්ම ලෙටර් එකක් එක්ක මේ තුනෙන් එකක් එනවනේ. ඔව් පුතේ සාමාන්‍යයෙන් එනවා. හරි. ඒ කියන්නේ paper structure එකේ test 14 වල තියෙනවා letter writing එකක් හෝ graph analysis එකක්. දෙකෙන් කැමති එකක්. එතකොට ඔයාලගෙත් එහෙම වෙන්න ඕනේ. හරිද? paper එකේ තියෙන්න ඕනේ දෙකම. හැබැයි ඉතින් දෙකෙන් එකක් දුන්නා වුණත් ලියන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒ නිසා දෙකම කියනවා කියන එකක් නැහැ. paper එකේ structure එකේ හැටියට ඔයාලට graph analysis කරන්න එකක් දෙන්න ඕනේ. ප්‍රස්ථාරික විශ්ලේෂණයත් ඊට අමතරව තමයි ලියුම එන්නේ. එතකොට ලියුම විතරක් ආවුණත් පුළුවන් අපි ලියුම් කීපයකුත් කතා කරමු. ආයේ කියලා ඕනි කියලාත් දරුවෝ මැසේජස් දාලා තියෙනවා. හරි. හරි. එතකොට අපි ආපහු කතා කරමු. කතා කරමු කියන්නේ කොහොමද papers වල letter writing දැන් අපි ඊළඟ දවස්වල කතා කරගෙන යද්දී ආයි මුලින් ඉඳලා phrases ටික මතක් කරලා ඒ ටික කරලා දෙන්න. හරි. දැන් බලන්න මේ ප්‍රශ්නේ. The following table tells you where 125 students in your school like to study after their A-level examination. මෙන්න පුතේ. The following table tells you පහත වගුව ඔබට කියනවලු where කොහෙද 125 students 125ක් ශිෂ්‍යයෝ in your school ඔබගේ පාසලේ like to study ඉගෙන ගන්නට කැමති after their A-level examination. ඔවුන්ගේ උසස් පෙළ විභාගයෙන් පස්සේ. ඒ කියන්නේ උසස් පෙළින් පස්සේ කොහෙද ඉගෙන ගන්න කැමති කියන එක තමයි මෙතෙන්දී මේ පෙන්නන්නේ. Write a description based on ලියන්න විස්තරයක් based කියන්නේ මූලික කරගෙන පදනම් කරගෙන on the information given in the table. මේ table එකේ දීපු විස්තර පදනම් කරගෙන තමයි ඔයාලට මේක ලියන්න කියලා කියන්නේ පුතේ. එතකොට ඔයාලගේ පේනවා country එක රට තියෙනවා ඇමරිකා, එංග්ලන්ඩ්, ජපාන්, ඉන්දියා, රෂ්යා, ඔස්ට්‍රේලියා, other countries අනෙක් රටවල් and total 125. percentage 100 out of 100 percentage එක ප්‍රතිශතය. එතකොට වෙන කොහෙවත් යන්න කැමති අය නෑ ඒකේ. other countries කියලා තියෙනවනේ ඉතින්. එතකොට ආයි වෙන එකකට කැඩෙන්නේ නෑ. ඒ නිසා නම්බර් එකක් විදියට දෙනවා පුතේ මෙන්න ඇමරිකා වලට යන්න කැමති 30 දෙනෙක්. ගණන 30යි. එංගලන්තයට යන්න කැමති 28ක්. ජපානයට 25ක්. ඉන්දියාව සහ රුසියාව කියන රටවල් දෙකට 10 බැගින්. ඒ වගේම 15ක් ඔස්ට්‍රේලියාවට other countries වෙන රටවල් වලට කැමති ප්‍රමාණය 7යි. සහ ප්‍රතිශතාත්මක අගයන් වලින් ගත්තොත් this is 24% and this is 22.4% and 20%, 8%, 8%, 12%, 5.6%. මේ විදිහට තමයි මේක ප්‍රතිශතාත්මක අගයන් ටික යන්නේ. Okay, now let me explain the question. දැන් මට ප්‍රශ්න පැහැදිලි කරන්න ඉඩ දෙන්න. හරි. දරුවෝ ප්‍රශ්න තියෙන නිසා අපි යමු. පුතේ ඕකේ පළවෙනි කොටස කලින් විදියමයි
අපිට වගුවක්ද තීර ප්‍රස්ථාරයක්ද එහෙම කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අපි මේක ලියන්නේ අර ප්‍රශ්නේ තියෙන කොටස අපිට වෙනස් කරලා ලියන්න පුළුවන්. ඒ නිසා අපි මේකෙදි ගන්නවා the above table. හරි මේක table එකක්. the above table. අපි මේකෙදි දාමු මෙහෙම. gives us අපට ලබා දෙනවා the information තොරතුරු අපට ලබා දෙන්නේ තොරතුරු. හරිද? මොන තොරතුරුද? අන්න ඒ ටික තියෙනවා. where 125 students මේ ඔපතේ ගලපලා ලස්සනට ලියන්න. in your school නෙවෙයි එතකොට in my school අපිට ලියන්න වෙන්නේ එහෙමයි. in my school like to study after their A-level examination. හරි. ඔන්න පුතේ පටන් ගත්තා. The above table gives us the information. ඉහත ප්‍රස්ථාරයෙන් අපිට ලබා දෙනවා තොරතුරු. The above table gives us the information. Where? කොහෙද? හරි. where දැම්මම මොන ස්ථානයක වගේ අර්ථයක්ද සෙන්නේ. පුතේ මේක මෙහෙමයි. මේක අපි where කියලා දාලා තියෙන්නේ ස්ථානයන් ගැන කතා කරන නිසා. මොකද රටවල් ගැනනේ මේකේ කතා කරන්නේ. කොහෙද ඉගෙන ගන්න කැමති කියන එක තමයි අහන්නේ. එතකොට කොහෙද ඉගෙන ගන්න කැමති කියන එක ගැන රටක් කියන්නේ තැනක්. එතකොට තමයි අපි where කියන එකෙන් සම්බන්ධ කරන්නේ. හරි. The above table gives us the information where 125 students in my school මගේ පාසලේ ශිෂ්‍ය 125ක් කොහෙද like to study ඉගෙන ගන්න කැමති after their A level examination ඔවුන්ගේ විභාගයෙන් පස්සේ. ඔන්න දැන් පුතේ පොඩි ගැටලුවක් තියෙනවා. ඊට පස්සේ මේක ඉන්ට්‍රොඩියුස් කරන්න වෙනවා අපිට රටවල් ටික. හරිද? මොකද මේක තීර ප්‍රස්ථාරයක් නෙවෙයි අපිට x සහ y අක්ෂ හඳුන්වන්න. ඒ නිසා අපි කියනවා they like to study. they like to study ඒගොල්ලෝ ඉගෙන ගන්න කැමති in අපි රටක් නිසා පුතේ යම්කිසි ප්‍රදේශයක් නම් ඒ වගේ වෙලාවට සම්බන්ධ කරන්නේ in වලින්. එතකොට they like to study in ඒගොල්ලෝ ඉගෙන ගන්න කැමති ඇමරිකාවේ ඊට පස්සේ එංගලන්තේ ඊට පස්සේ ජපාන්. හරි ওই විදිහට අපි රටවල් ටික දානවා. ඉන්දියා ඔස්ට්‍රේලියා ඊට පස්සේ රෂියා and other few countries අපි එහෙම දානවා. other few countries අනෙක් තව රටවල් කිහිපයක. මොකද මේකේ other කියලා තියෙනවානේ. එතකොට අපිට මේ වගේ වෙලාවකදී gives us වෙනුවට shows දාන්න පුළුවන්ද? shows the information පුළුවන්. හරි gives වෙනුවට shows දාන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. හරි මේක අපිට දාන්න පුළුවන් the above table shows us පෙන්නනවා අපිට the information. එහෙම නැත්නම් shows පෙන්නනවා. where කියන එක විතරක් දාලා එතනින් ඉස්සරහට ලියාගෙන ගියත් ඇති පුතේ. හරිද? they like to study in America, England, Japan, India, Australia, Russia and other few countries. සහ අනෙක් මෙන්න other few countries අනෙක් වෙනත් රටවල් කිහිපයක. මොකද others කියලා උතෙන්ට කෙලින්ම දාන්න බෑ. ඒ කියන්නේ අපි කියන්නේ ඉන්දියා, ඕස්ට්‍රේලියා, රෂියා and others සහ අනෙක් කියලා. එහෙම නෑ. සහ තවත් රටවල් කිහිපයක මේගොල්ලෝ ඉගෙන ගන්න කැමති. අපි ඒක ඒ විදිහට ලස්සනට ගැලපුවා. හරි. මේකේ ඊළඟට අපිට කැමති නම් පොයින්ට් එකක් විදිහට දාන්න පුළුවන් ගණන සහ ප්‍රතිශතාත්මක අගය කියන දෙකෙන්ම විස්තර තියෙනවා කියලා. මොකද මේකේ තියෙනවනේ පුතේ එහෙම. ඒ නිසා අපිට ලියන්න පුළුවන් table depicts the information. හරිද? the table මේකේදී අපි ගමු above කියලා. එතකොට ලස්සනයි. above table
depicts the information නිරූපණය කරනවා තොරතුරු හරි නිරූපණය කරනවා තොරතුරු ඉහත වගුව නිරූපණය කරනවා තොරතුරු හරිද both in දෙකෙන්ම කියන එක තමයි මෙතන අදහස both in number and the percentage හරි ඔන්න ඕක අපිට වැදගත් ප්‍රකාශනයක් above table depicts the information ඉහත තොරතුරු නිරූපණය කරනවා හරි the table depicts the information ඉහත තොරතුරු ඒ කියන්නේ ඉහත වගුව නිරූපණය කරනවා තොරතුරු in both මෙතන පොතේ information both in number ඒ කියන්නේ පොතේ දෙකෙන්ම කියන එක මොන දෙකෙන්ද ඉලක්කමෙන් ඒ වගේම ප්‍රතිශතාත්මක අගෙන් හරි ආපහු පොතේ ඊටාම දැඩිව වහින්න ගත්තා අතරමැග යම් ගැටලුවක් වුණොත් පොඩ්ඩක් ඉවසලා රැඳී ඉන්න මොන හරි සිග්නල් ෆේලියර් එකක් ආවොතින් හරිද මේක කියනවා the table depicts the information ඉහත වගුව නිරූපණය කරනවා තොරතුරු both in number and the percentage ප්‍රතිශතයෙන් ඒ වගේම ඉලක්කමෙන් කියන දෙකෙන්ම මෙතෙන්දී අපි in මුලට ගමු හරි information in both number and the percentage ඉලක්කමෙන් අගෙන් එහෙම නැත්නම් මේ number කියන තැනට අපිට ගන්න පුළුවන් අනිත් වචනේ තමයි amount හරි ගණනෙන් ඉලක්කමෙන් හෝ ප්‍රතිශතයෙන් කියන දෙකෙන්ම මේකේ අදහස් නිරූපණය වෙනවා ඔන්න හරි දැන් හැඳින්වීම ඉවරයි ඊළඟට පොතේ අපි ඊට පස්සේ කොටසට යනවා මේ කොටසදී අපි අර කලින් විදියටම මේකේ සංසන්දනාත්මක අගයන් සහ ඒ දත්ත නිරූපණය කරනවා ඒ නිසා ඔන්න අපි ලියන්න පුළුවන් ශිෂ්‍යයෝ 30 දෙනෙක් කැමති ඇමරිකාවට යන්න නිසා ශිෂ්‍යයෝ 30 දෙනෙක් හරිද 30 students like to study මේක පොතේ අමාරු දෙයක් නෙවෙයි like to study in America හරිද 30 students like to study in America 30 දෙනෙක් කැමති ඉගෙන ගන්න ඇමරිකාවේ හරිද සහ මේක තමයි පුතේ වැඩිම ප්‍රමාණයක් කැමති රට හරිද ඒ නිසා අපිට ලියන්න පුළුවන් ඇමරිකා and it is the සහ ඒක වෙනවා the most favorite මේකේ තියෙන්නේ පුතේ හැමෝගෙම කැමැත්ත ගැන විස්තර ඒ නිසා කැමැත්ත favorite එතකොට වඩා කැමැති most favorite එහෙමයි අපි ගන්න එතකොට 30 students like to study in America ඇමරිකාවේ ඉගෙන ගන්න කැමති ශිෂ්‍යයෝ 30 දෙනෙක් and සහ it is the most favorite සහ ඒක තමයි ඒගොල්ලෝ කැමතිම රට බවට පත් වෙන්නේ and it is the most favorite country එහෙම නැත්නම් it is the most favorite place හරි ස්ථානය ඔය විදිහට ඔයාලට ගන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔයාලට කියන්න දෙකක් ඇවිල්ලා sorry දෙකක් තියෙනවා හරි ඔන්න ඔය විදිහට it is the most favorite මේකේ පුතේ අපිට වචන ටික දීලා නැහැ හරිද most favorite කියන එක දැන් ওই ප්‍රශ්නේ දීලා තිබුණේ නැහැ දරුවෝ ලියද්දි මතක් වෙන්නේ නැති ඕකේ වචන ටික නැහැ පුතේ හරිද ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේකෙදි මේ ගැන සැලකිලිමත් වෙලා ලියන්න හරි එතකොට එහෙම නැත්තම් මේක දැන් වඩා කැමතිම රටක්නේ එතකොට අපිට පුතේ ගන්න වෙන්නේ country එක place රට එහෙම නැත්තම් place ස්ථානය හරිද එහෙම නැත්තම් ගමනාන්තය කියලා ගන්නත් පුළුවන් එහෙම ගත්තොතින් ඒක පුතේ ගැටලුවක් නෙවෙයි සාමාන්‍යයෙන් අපිට එතකොට ඔතෙන්දි ගන්න පුළුවන් වචනය තමයි වඩා කැමතිම ගමනාන්තය වෙන්නේ. ඒ කියන්නේ ඉගෙන ගන්න යන්න තමයි. නමුත් ගමනාන්තය බවට පත් වෙන්නේ කියනකොට වචනේ destination. හරි. එනිසා ඔය වචන තුනත් එක්ක අපිට ඕක ලියන්න පුළුවන්. 30 students like to study in America. 30 දෙනෙක් කැමති ඉගෙන ගන්න ඇමරිකාවේ. And it is the most favorite country. සහ ඒක තමයි වඩාත් ප්‍රියතම රට ස්ථානය ගමනාන්තය. හරිද? Of the students. එහෙම ගලපන්න. එතකොට චුට්ට මේක වැඩි කරගන්න of the students ශිෂ්‍යයන්ගේ. හරිනේ. ප්‍රතිශතාත්මක අගයත් අපිට මේකට කැමති නම් එකතු කරන්න පුළුවන්.
හරි ප්‍රතිශතාත්මක අගය. එතකොට ඒක අපිට 30 students කියන තැනට මේක වෙනම හදලා ලියන්න පුළුවන් කැමති නම් 24% කියලා. එහෙම නැත්නම් මේකටම ලියන්න පුළුවන් it is හරි it is 24% 24ක් මේ ළමයි 30 දෙනා කියලා කියන්නේ 24ක ප්‍රතිශතයක් and it is 24% කියලා අපිට කෙටියෙන් ඕකෙදි දක්වන්න පුළුවන්. මේක 24ක්. හරිද? වැඩිපුර මේක හරි. ඊට පස්සේ පුතේ අඩුවෙන්ම කැමති රටවල් අතර අඩුවෙන්ම කැමති රටවල් කීපයක් මේකේ තියෙනවා. මොකද other countries නේ. එතකොට 7 දෙනෙක් මේක අපිට විශේෂ කරලා ලියද්දී ගැටලුවක් තියෙනවා. අර කලින් එකේ වගේත් නෙවෙයි. මේක අපි ලියද්දී other countries අනෙක් රටවල් වලට කැමති ප්‍රමාණය කියලාමයි දාන්න වෙන්නේ. මොකද මේ රටවල් මොනවද කියන එක ගැන අපිට අයිඩියා එකක් නැහැ. ඒ නිසා අපිට ලියන්න වෙන්නේ මේකේ ඕඩර් එක විදියට හදන් ගිහිල්ලා සහ අනෙක් රටවල් වලට ප්‍රමුඛතාවය හිමි කරලා දීලා තමයි මේක ලියන්න වෙන්නේ. ඒ නිසා අපි මේක මෙතෙන්දී නොලිය අන්තිමටම දාමු මේ හැම එකක් ගැනම විස්තර ටික දාලා. හරිනේ. ඊට පස්සේ මේකේ තියෙනවා ඊළඟට ඉංග්ලන්ඩ් සහ ජපාන් කියන දෙකම අපි එකට ලියමු. එකට ලියන විදිය මම දරුවන්ට කියලා දෙන්නම් බලන්න. 28 students ශිෂ්‍යෝ 28 දෙනෙක් and 28 and එහෙම ගත්තත් ගැටලුවක් නැහැ 28 students and 25 students හරි 25 students ඔන්න ඔය විදියට ගත්තා. එහෙම නැත්නම් අපිට මේක පුතේ කෙටියෙන් ලියන්න පුළුවන් මෙහෙම. හරි මේක කෙටියෙන් අපි ලියන්න උත්සාහ දරනවා නම් මේක කෙලිම 28 and 25 students කියලා ගන්න පුළුවන්. ඕක ඔය විදියට ලියන්නත් පුළුවන්. එතරින් පස්සේ ටික කලින් විදියමයි. හරි like to study හරි like to study in England and Japan හරිද England and Japan අර පිළිවෙලින් කියන එකට වචනේ දරුවන්ට මතක ඇති. දැන් මේකේ දෙකක් තියෙනවනේ. 28 දෙනෙක් ශිෂ්‍යෝ සහ 25 දෙනෙක් ශිෂ්‍යෝ like to study ඉගෙන ගන්නට කැමති in England and Japan එංගලන්තයේ සහ ජපානයේ. එතකොට මේකේ පිළිවෙලක් නැහැ. 28 දෙනා එංගලන්තෙද 25 දෙනා එංගලන්තෙද කියලා අපි හරියට දන්නේ නැහැ මෙහෙම ලිව්වම. ඒ නිසා මේ පිළිවෙල හදාගන්න අපි ලියද්දි පිළිවෙලට ලියලා තියෙන්නේ මේ 28 students මුලින්ම දාලා තින්නේ England. ඊට පස්සේ 25 students 25 දෙනා කැමති Japan. ඒ නිසා මේ පිළිවෙලට දාලා තියෙනවා. අපි අන්තිමට එකතු කරනවා වචනේ respectively. එතකොට අන්න පිළිවෙලින් කියන එකට අදහස එනවා. එතකොට මේක අපි දෙකම එකට ලිව්වේ 28 students and 25 students like to study in England and Japan respectively. හරි. ඊට පස්සේ අපිට මේක ලියන්න පුළුවන් ප්‍රතිශතාත්මක අගය කැමති නම්. හරිද? ඒක අනිවාර්ය නෑ මොකද දෙකෙන්ම තියෙනවනේ. ඕක ගාන විතරක් ලිව්වත් ප්‍රමාණවත් ප්‍රතිශතාත්මක අගයයි මේකයි දෙකෙන්ම ලිව්වොත් අපිට අනවශ්‍ය විදියට මේක දිගු කරන්න වෙනවා. ඒ නිසා දෙකෙන්ම ඕක ලියන්න ඕනේ නෑ. හරි අත්‍යවශ්‍යයි කියලා හිතන ඒවා විතරක් දෙකෙන්ම ලියන්න. දැන් ඔන්න ඊළඟට තියෙනවා පුතේ එක සමාන ප්‍රමාණයන්ගෙන් කැමති ඒවා. ඔව්. respectively to study ළඟට දාන්න පුළුවන් නේ. මට ඇහුන්නේ පුතේ respectively to study කියන තැනට දාන්න පුළුවන් නේ. ඔව් පුළුවන්. ඒකේ ගැටලුව හැබැයි පුතේ දැන් අපි මෙතන දාපු නිසා ඒකේ ආයෙ දාන්න එපා. මේකේ දාලා දෙනවා like to study කියලා. හරි. මේකේ වාක්‍ය මැද තියෙනවා. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් 28 students and 25 students like England and Japan respectively to their studies. එහෙම හදන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන මැද study කියලා දාලා තියෙනවා. අපි ඒ නිසා ඒක ආයෙ දාන්න ඕනේ නැහැ. ඒක අයින් කරලා ලියනවා නම් ලියවෙන්නේ මෙහෙමයි. 28 students 25 students like කැමති England එංගලන්තයට and Japan ජපානයට පිළිවෙලින් respectively to do their studies ඔවුන්ගේ අධ්‍යයනයන් කරන්න ඔවුන්ගේ ඉගෙන ගැනීම කරන්න. හරි to their studies එහෙම ගලපන්න. මේකේ මැද දාන එක වඩා සුදුසුයි. ඒ නිසා අගට අවශ්‍ය නැහැ. හරි. ඊළඟට දැන් අපි යනවා එක සමාන ප්‍රමාණයන් ගැන කතා කරන්න. එතකොට අපි ලියනවා the equal amount කියන්නේ ගණනක් කියන එක amount of students ශිෂ්‍යයන්ගෙන් එක සමාන ප්‍රමාණයක් the equal amount of students like කැමති to study
ඉගෙන ගන්න study මෙන්න මෙතන ඉඳලා හොඳට බලා ගන්න. The equal amount of students like to study in both කියලා දාන්න වෙනවා. මොකද දෙකක් තියෙනවනේ පුතේ. එතකොට the equal amount of students like to study in both දෙකම කියන අදහස ගන්න මේකෙන්. හරිද? එක සමාන ශිෂ්‍ය ප්‍රමාණයෙන් කැමති අධ්‍යාපනය ලබන්න දෙකේම මොන දෙකේද? India and Russia, both India and Russia. රුසියාවේ. එතකොට the equal amount of students like to study in both India and Russia. එක සමාන ප්‍රමාණයක් කැමති ඉගෙන ගන්න මේ දෙකේම. Both India and Russia. It is Russia මෙතන full stop එක තියලා ඊළඟට it is ඒක වෙනවා. හරි. It is ගාන පුතේ 100ට කීයද? It is ගාන අනුව ගත්තොත් 10යි. It is 10 students per each and සර් කියන්නේ මොකන්ද? per කියන්නේ පුතේ මේ වගේ වෙලාවකදී අපි ගන්නවා අර පැයට කිලෝමීටර කියලා දාන්නේ. මේකේ අදහස දෙකටම කියන එක. හරි. එතකොට it is 10 students per each. මේ දෙකටම හරි කියන අදහස ගන්න ඕකෙන්. එතකොට it is 10 students per each. මේ දෙකටම එකිනෙක. එකිනෙක මේ දෙකටම 10 දෙනා බැගින් කැමතියි කියන එක. ඔය අදහස ගන්න අපි ඕකෙන්. හරි. It is 10 students per each and as a percentage as කියන්නේ වශයෙන් කියන එක as a percentage ප්‍රතිශතයක් විදියට as a percentage it is ඒක වෙනවා 8% 8ක් හරිනේ ඔන්න ඔය විදියට අපි ඒක ගලපුවා හරි මේක බලන්න ලියපු විදිය the equal amount of students එක සමාන ප්‍රමාණයක් ශිෂ්‍යයෝ like to study in both India and Russia ඉන්දියාවේ සහ රුසියාවේ ඉගෙන ගන්න කැමති එක සමාන ශිෂ්‍ය ප්‍රමාණයක් it is 10 students per each ඒක 10 දෙනෙක් මේ එකිනෙකට and as a percentage සහ ප්‍රතිශතයක් විදියට it is 8% ඒක 8ක් මේක අගටත් per each කියලා දාන්න පුළුවන් නම් හොඳයි මොකද එතකොට අර වෙන් වශයෙන් හරියටම අදහස එනවා ඒ අරෙන්නේ roughly idea එකක් මේකෙන් අපිට දෙන්න පුළුවන් දැන් ඔන්න ඔය ටික හරි ඊළඟට ඕස්ට්‍රේලියාව පුතේ 15ක් 12 දෙනෙක් කැමති ඒක 15ක් ඒ කියන්නේ තුන්වෙනියට වැඩිම ජනප්‍රියතාවය තියෙන්නේ ඕස්ට්‍රේලියාවට අපි ඒක දාලා ඉවර වෙලා ලියමු අපි මෙහෙම ඒක ලියනවා මෙහෙම ඕස්ට්‍රේලියා රට මුලට ගන්නවා හරි Australia is interested by ඔස්ට්‍රේලියාවට කැමැත්තක් දක්වනු ලබනවා Australia is interested by 15 students ශිෂ්‍යයෝ 15 දෙනෙක් and it is the තුන්වෙනියට ජනප්‍රිය කියන්නේ පුතේ third හරිද third popular country among students හරි මේ ඔක්කොම පුතේ නිපාත පද සහ පද හරඹයන් මෙතන තියෙන්නේ හරිද Australia is interested by ඔස්ට්‍රේලියාවට කැමැත්තක් දක්වනු ලබනවා by 15 students ශිෂ්‍යයෝ 15 දෙනෙක් විසින් ඔස්ට්‍රේලියාවට කැමැත්තක් දක්වනු ලබනවා and it is කැමති නම් මෙන්න මෙතෙන්ට අපිට එකතු කරන්න පුළුවන් to do their studies කියලා to do their studies ඔවුන්ගේ අධ්‍යයන කටයුතු කරන්න එතකොට ඔන්න තවත් වාක්‍ය පැහැදිලි හරි මෙන්න මේකේ පුතේ තියෙන Australia is interested by ඔස්ට්‍රේලියාවට කැමැත්තක් දක්වනු ලබනවා by 15 students 15ක ශිෂ්‍ය ප්‍රමාණයක් to do their studies ඔවුන්ගේ අධ්‍යයන කටයුතු කරන්නට ඊට පස්සේ ඉතුරු කොටස ආයි මෙතන කැලලක් අඩුයි studies
ඉතුරු ටික ආයි දාන්න වෙනවා studies and it is the third popular country among the students. හරි. ඔන්න දැන් ඕක පැහැදිලි පුතේ. Australia is interested by 15 students. ඔස්ට්‍රේලියාවට කැමැත්තක් දක්වනු ලබනවා 15ක ශිෂ්‍ය ප්‍රමාණයක් to do their studies. ඔවුන්ගේ අධ්‍යයන කටයුතු කරන්න. And it is the third popular country. සහ ඒ විතරක් නෙවෙයි ඒක වෙනවා තෙවනියට ජනප්‍රියම රට among the students. ශිෂ්‍යෝ අතරේ. හරි. මම හිතනවා එකෙන් පස්සේ ඔය කොටස් ටික දැම්මමත් ඇති කියලා. ඒ වගේම 7ක් 5.6ක් 7 දෙනෙක් කියලා දාමු. like to study in other countries කියලා දාමු. හරි. එනිසා ඔන්න අන්තිමට ඒ කොටසින් ඉවර කරනවා. 7 students like to study in other few countries. අනෙක් රටවල් කිහිපයක ඉගෙන ගන්න කැමති ප්‍රමාණය 7ක්. ඔන්න ඔය කොටස් ටික දැම්මා. හරි. එතකොට මේකේ අන්තිමටම අපිට දෙන්න පුළුවන් නිගමනය තමයි පුතේ ඇමරිකාව එංගලන්තය වගේ රටවල් සහ ඔස්ට්‍රේලියාව වගේ රටවල්. එතකොට මෙන්න මේ කොටස් ටික දැන් ඇමරිකා ඉංග්ලන්ඩ් සහ ඔස්ට්‍රේලියා වගේ රටවල් ගත්තොත් මේවා ජපානය මේ වගේ රටවල් අතරින් පුතේ මේකේ ගොඩක් අය කැමති අර අපි කියනවා ඒක ඇත්තටම සාමාන්‍යයෙන් උඩම රේට් එකේ තියෙන රටවල්. හරි. එතකොට දැන් තමන්ගේ අධ්‍යයන කටයුතු කරන්නත් කැමති ඒ වගේ තියෙන මේ එකක. එතකොට රුසියාවට ඊට පස්සේ ජපාන් ඉන්දියාවට වගේ රටවල් වලට යම් ප්‍රමාණයක් ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් කැමති නැහැ. හරි. ඒ නිසා අපිට මේකෙදි ගන්න පුළුවන් එංගලන්තය කෝල් කන්ට්‍රීස් කියලා ගන්න බෑ. මේක ඇත්තටම කැමති ප්‍රමාණය අනුව ගත්තොත් විශේෂයෙන් මේක ගැන ඔපිනියන් එකක් නැහැ. කාට හරි දරුවෙකුට තියෙනවද මේ රටවල් ටික ගැන ඔපිනියන් එකක් මතයක්? මේක නිසා මෙන්න මෙහෙම වෙන්න පුළුවන් වගේ එකක්. අපි දාමු මෙහෙම according to ඔය එකක් ඇවිත් තියෙනවා English countries කියලා. හරි. ඔය එහෙම කියන්න පුළුවන්. ඇමරිකා, England and Australia using English countries එහෙම කියන්න පුළුවන්. මොකද Japan, India, Russia වෙනස් වෙන නිසා. According to the graph, according to the table, my opinion is that මගේ මතය මෙන්න මේක most of the students like to study in well developed English countries. අපි එහෙම දාමු. සංවර්ධනය හොඳින් සංවර්ධනය වෙච්ච ඉංග්‍රීසි රටවල් වල අධ්‍යාපනය ලබන්න තමයි ගොඩක් දරුවෝ කැමති. හරි. මම හිතනවා පැහැදිලි කියලා. හොඳ දරුවෝ ටික වගේ මේක දැන් අඩුපාඩු හදලා ඔයාගේ පොතට දාගන්න. Sir. ඔව්. 15 students කියන එක studies ළඟට දාන්න පුළුවන්නේ. කොතනද පුතේ? Australia is interested by 15 students to their studies. මට හරියටම පුතේ ඒ කියන්නේ තන තාම හරියට ඔළුවට ආවේ නැහැ. කොතනද දරුවා අහන්නේ? Australia is interested by අහනකෝ. ඔතන 15 by 15 students කියන එක යට බේලි studies කියන ළඟට දාන්න පුළුවන්නේ. ඒ කියන්නේ මෙතෙන්ට. මෙතෙන්ටද? උදාහරණ මෙතන ස්ටඩීස් කියන තැනටද? එහෙම නැත්නම් මෙතෙන්ටද? මෙතෙන්ට. Australia is interested
ඔයා කියන්න පුතේ Australia is interested to their studies by 15 students කියලා දාන්නද? ඔව් සර්. ඔව් ගැටලුවක් නෑ පුළුවන්. හැබැයි පුතේ object එක subject එක තමයි ඒක object එක වෙලා තියෙන්නේ. එතකොට අපිට ලේසි verb එකට පිටිපස්සෙන් ඕක තියාගන්නව නම් rest එක තමයි to do their studies. ඔවුන්ගේ අධ්‍යයන කටයුතු කරන්නට කියන එක. එතකොට ඒකෙදි අපිට පුළුවන් රෙස්ට් එක අන්තිමට දාන්න මේක මේ විදියටම තියෙනවා නම් වඩාත් නිවැරදි. අරක වැරදි නෑ පුතේ. හරි. අදහසක් විදියට හරි. ඊළඟට දරුවෙක් අහලා තිනවා we can see the majority of the students like to study in the countries which have technological development. Sir මේකේ opinion එකට ලියන්න පුළුවන්ද sir? පුළුවන්. හරි very good. We can see that the majority of the students අපිට දකින්න පුළුවන් මෙන්න මෙහෙම මෙන්න මේක majority of the students like to study in the countries which have technological development. හරි ඒක අදහසක් විදියට ඉතා හොඳයි. එක ගන්න පුළුවන්. හරි ඒ නිසා මම ඒකත් පහලින් දාන්නම්. එතකොට ඒකේ අඩුපාඩු ටික හදලා ඔයාලට අලුත් කොටස් එකතු කරලා දාගන්න පුළුවන්. හරි. We can see that majority of the students like to study in the countries which have technological development. මේකේ countries where have the technological development කියලා ගන්නත් පුළුවන්. හරි. where have the technological development ඒ විදියට ලියන්නත් පුළුවන්. which වෙනුවට where. මොකද countries කියන සඳහන් වෙන්නේ. එතකොට where have the technological development කියලා ගන්න පුළුවන්. සර් ඔව් පුතේ. respectively කියන එකේ තේරුම පිළිවෙලින් අනුපිළිවෙලින් ඒ අතරේ මොන හරි ගැටලු තියෙනවා නම් දරුවන්ට අහන්න පුළුවන්. සහ ඒ වගේම මේක ඉවර නම් හරි කියලාත් කියන්න. පැහැදිලි කරන්න පුතේ ටිකක් වෙලා යනවා. වෙලාව ගන්නවා ටිකක් වැඩිපුර. මොකද දුර ඉඳන් ඔයාලා ඉගෙන ගන්න නිසා මේක ඔළුවට දෙන්න ඕන නිසා. හරිද? ඒ නිසා උපරිම අවධානයක් තියාගෙන මේවා බලන්න. මේ පොයින්ට්ස් ලියන විදිය ಜಾති කීපයකින් තමයි කතා කරේ. ටේබල් එකක් කතා කරා. ඊට පස්සේ පයි chart එකක් කතා කරා. දැන්ට මං හිතනවා ගිය සතිය වෙද්දී අපි graph එකක් කතා කරා. එතකොට ඒකත් එක්ක ඔයාලට වෙන් ඩයග්‍රෑම් එකක් තමයි කතා කරන්න තියෙන්නේ.
ඉවරයිද? නෑ සර්. හරි. ලියා ගන්නකො. සර් ඩෙස්ටිනේෂන් කියන එකේ තේරුම මොකද්ද? ගමනාන්තය. හරි නේද පුතේ? සර් ඔව්. like to වලින් පස්සේ ක්‍රියාමූලයේමද වචනයක් තියෙන්න ඕන? ඔව් පුතේ 2 වලට පස්සේ එන්නේ ක්‍රියාමූලය. TO2 කියන වචනයට පස්සේ එන්නේ ක්‍රියාමූලය. ඒ නිසා තමයි උතන like to study කියලා එන්නේ. like to learn, like to read, like to study. ඊට පස්සේ like to teach ඔය විදිහට කොහොම ආවත් 2 වලට පස්සේ එන්නේ ක්‍රියාමූලයක්. verb root එකක්. 4 ආවොත් ඊට පිටිපස්සෙන් ක්‍රියාවක් දානවා නම් පුතේ ඒක ing. for learning, for studying, හරි? for preparing. එතකොට එන්නේ ing. ඊට පස්සේ by වලට පස්සෙත් ගොඩක් දුරට එහෙමයි. by reading, by learning, ඊට පස්සේ by studying ඔය විදිහට එන්නේ. හරි? ඔයාලගේ verbs tute එකේ ওই ටික තියෙනවා. ඒ දරුවා මං හිතනවා ඒ කොටස් වලට හිටපු නැති කෙනෙක් වෙන්න ඇති කියලා. ඒක අර verbs chart එකේදී පුතේ දීලා තියෙනවා. chart එකේ පැහැදිලිව ing verbs. එහෙම නැත්නම් අපි කියනවා gerunds කියලා වට. ඒවා කොහෙදද use වෙන්නේ කියන එක ඕකේ තියෙනවා. හරි. හරි නේද පුතේ? ඉවරයි නේ? ඔව් සර්. තාම නෑ කියලාත් ඇහුනේ අන්තම්. ඉක්මනට ලියන්නකෝ. හරි අන්තිම ඡේදේ හරි. මෙහෙමයි පුතේ මං කියලා දෙද්දි ලියන්න එපා. මොකද ලියලා ඉවර වුණාම වෙලා ඒ කියන්නේ මං පැහැදිලි කරලා ඉවර වුණාම ලියන්න වෙලාව දෙනවා. So ඔයනේ මේ ස්පෙලින් වැරදිනේ. opinion ද? ඔව් සර්. නෑ පුතේ හරි. කලින් එකේ මගේ මිස්ටේක් එකක් තිබ්බා. ඒක මං හැදුවා ඒ වෙලාවෙම දකින්න නැති කියලා මං හිතනවා. කලින් එකේ මං මුලින් OPE ගහලා තිබුණේ. ළමෙක් මෙසේජ් එකක් දාලා තිබ්බා ස්පෙලිංස් චෙක් කරන්න කියලා බලද්දි මම දැක්කා ඒක. ඊට පස්සේ මං ඒක හැදුවා opinion OPI. හරි. මං හිතනවා දැන් වෙලාව හරි කියලා. ආයෙ වහිනවා. ආයෙත් මොනවා හරි ගැටලුවක් වුණොත් බලන්න. හරි නේද පුතේ? අන ක්ලියර් කරනවා. සර් ඔව් පුතේ.
දෙවනි ඡේදය යට ඉඳන් තුන්වෙනි පේළියේ දෙවෙනි ඡේදය යට ඉඳන් තුන්වෙනි පේළියේ හා ඇස් percentage කියලා තියෙන්නේ. ඔව් එතන ඇස් කමාවක් එනවද? ඇහෙන්නේ නැහැ පුතේ. කමාවක් එනවද? as a percentage එතෙන්ට කමාවක් කොතෙන්ටද අවශ්‍යම නැහැ පුතේ. per each and as a percentage කියන තැනට කැමති නම් ඔයාට දාන්න පුළුවන්. as a percentage it is 8%. ප්‍රතිශතයක් ලෙස එය 8%ක්. හරි නේද? හරි සර්. අනිත් දරුවෝ ටික ඉවරයි කියලා මං හිතනවා ලීලි ඉවරයිනේ. ඔව් සර්. හරි. ඊළඟට පුතේ ප්‍රශ්නය ලේසි එකක් තියෙන්නේ. හරිද? ඊළඟ එක බලමු. අන්න මං ක්ලියර් කරනවා. මේ කොටස පුතේ අදින් ගොඩක් දුරට වෙන් ඩයග්‍රෑම් එකක් ඊළඟ දවසේ කරනවා. ඒකෙන් පස්සේ අපි මේ කොටස් ටික ඉවර කරනවා. හරි. ඒ කියන්නේ කෙලින්ම ඊළඟට පේපර්ස් වලට යනවා. මෙන්න මේ ප්‍රශ්න ලියා ගන්නකෝ. මේකේ graph එක ඊළඟට මම දාන්නම්. මේක ඉක්මනට ලියා ගන්න. සර්කෝලර් ක්‍රිෂන් යන්නේ නේද? තමයි. මේක නෑ මේක O level එකේ එකක් නෙවෙයි. හරිද පුතේ? මං හිතනවා ලීලි ඉවරයි කියලා.
සර් ග්‍රාෆ් එකත් අඳින්න ඕනද? ඔව් පුතේ ඒකත් අඳින්න. graph එකත් මම ඒකයි එකටම ගත්තේ. ප්‍රශ්නෙට පස්සේ graph එක අනිවාර්යෙන් අඳින්න. නැත්තම් උත්තර ලියන්නේ මොකටද? හරිද පුතේ? හරි සර්. හරි. ඊට පස්සේ අනිත් දරුවෝ ටික හරි හරි sir. හරි. තාම නෑ කියන අයත් ඉන්නවා. ඕකේ. තාම නෑ කියන දරුවෝත් කීප දෙනෙක් ඉන්නවා. හරි. ඔය අය මේක අහගන්න පුතේ අඳින ගමන් the following bar graph shows නෑ sir. තාම නැද්ද? හරි. එහෙනම් ඉක්මනට අඳ ගන්නකෝ. finish. හරි. හරි. ඔන්න මම පැහැදිලි කරනවා. The following bar graph shows the results of a survey. පහත තීර ප්‍රස්ථාරයෙන් පෙන්නනවලු සමීක්ෂණයක ප්‍රතිඵල. හරිද? results of a survey. survey එකක් කියන්නේ සමීක්ෂණයක්. එතකොට සමීක්ෂණයක ප්‍රතිඵල පෙන්නනවලු conducted among 100 grade 11 students in school. ශිෂ්‍යයෝ 100ක් අතරේ පවත්වපු 11 වසරේ in a school පාසලේ about the choice of subjects for advanced level streams. තමන්ගේ උසස් පෙළ විෂය ධාරාවට advanced level වලට තෝරපු විෂයන් අනුව. Study the chart. අධ්‍යයනය කරන්න මේ chart එක. Write a description about their choices. ඔවුන්ගේ තේරීම් පිළිබඳව විස්තරයක් ලියන්න. The following words will help you. පහත වචන වලට උදව් කරાવી කියලා කියනවා. මෙන්න වචන ටික. more, most, වඩා, වැඩියෙන්ම, less, ඒ කියන්නේ අඩුවෙන්, least, අඩුවෙන්ම, equal එක සමාන ලෙස, highest, උපරිම වැඩිම, lowest, අවම අඩුම, higher, වඩා, lower, වඩා අඩුවෙන්. මේක higher වඩා වැඩියෙන්, lower වඩා අඩුවෙන්. එතකොට මෙන්න මේක පාවිච්චි කරලා පුතේ අපිට ලියන්න වෙනවා මේ ගැන විස්තරයක්. එතකොට මේක නම් ඔයාලට පහසුයි. You can start with this bar graph like this. The above bar graph shows the results of a survey conducted among 100 grade 11 students in the school about their choices of subjects for advanced level streams. The x-axis shows x-අක්ෂයෙන් පෙන්නනවා the subjects. විෂයන් ටික එහෙම නැත්නම් අපිට දාන්න පුළුවන් the horizontal axis shows the subjects. And also y-axis එහෙම නැත්නම් අපි කියනවා vertical axis shows the number of students. number එක පෙන්නන්නේ number of students. ඔන්න ඔය ටික දැම්මා. දාලා අපි පටන් ගන්නවා. ඊළඟට අපිට කියන්න පුළුවන් කැමති විෂයන් මෙන්න මේ ටික කියලා. biology, maths, IT, art, accounting and music are the subjects වෙනවා විෂයන්. හරි. එතකොට ඔන්න ඔය විදිහට ඔක පටන් ගත්තා. ඊට පස්සේ ඔයා වැඩිම එක මෙන්න මේක මේ ගැන විස්තරයක් ඔයාලට දෙන්න පුළුවන්. අඩුම එක මෙන්න මේක මේ ගැන ඔයාලට දෙන්න පුළුවන් art subjects. ඊට පස්සේ මේක math subjects.
එතකොට අපිට තෝරගන්න පුළුවන් පුතේ මෙතනදී මෙතන biology and maths කියන දෙක 30යි 15යි 45ක් ඉන්නවා. හරි මේක 10යි 12යි 13යි 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 20යි 26යි 26යි 36යි 36යි 46යි. එතකොට ඔයාලට හරියටම පේනවා මෙතන 45ක්. හරිද? 45කට ආසන්න ප්‍රමාණයක්. මෙතන මේ තුනේම එකතුවත් 46යි. එතකොට half. හරිද? ඒ නිසා ශිෂ්‍ය ප්‍රමාණයෙන් භාගයකට වැඩි ප්‍රමාණයක්. භාගයක් ආසන්න වශයෙන් භාගයක් කියලා ඔයාලට ගන්න පුළුවන්. හරි. almost half of the students. එහෙම ගන්න. almost කියන්නේ ආසන්න වශයෙන් කියන එක. choose science subjects. තෝරගෙන තියෙන විද්‍යා විෂයන්. හරි. ඕක තමයි ඔයාගේ opinion එක විදියට ඔයාලට ගන්න පුළුවන්. ඔයාලට දෙන assignment එක තමයි පුතේ. හරිද? විනාඩි 10ක් ඇතුළතදී. දැන් මෙතන ඉන්නවා totally ආසන්න වශයෙන් දැනට මෙතන ඉන්නවා 60ක් හරියටම. හරිද? ඔයාගේ ටාගට් එක තමයි මේක මට ලියලා විනාඩි 10ක් හෝ 15ක් ඉක්ම වෙන්න කලින් මට personally දාන්න. හරි? load වෙයි 60 දෙනෙක්ගේ messages ගැටලුවක් නැහැ. මම ඒක කලබලේ බලලවන්න බෑ. මම ඒක හිමීට බලලා අඩුපාඩු තියෙන ඒවාට වෙනම message එකක් දාන්නම්. හරි? මම හිතනවා දරුවෝ ටික ඒක කරයි කියලා. හරි? එනිසා ඔන්න ඕක තමයි ඔයාලට දෙන assignment එක. හරි. ඔය වැඩේ කරන්න ඕනේ ඔයාලා විනාඩි 10ක කාලයක් ඇතුළතදී. විනාඩි 10න් වැඩේ කරලා ඉවර වෙලා message එකක් විදියට forward කරන්න ඕක. හරියටම විනාඩි 10න් ඕක ඉවර වෙන්න ඕනේ පුතේ. හරිද? විනාඩි 10ක් ඇතුළතදී ඕක ඉවර කරන්න. ඉවර කරලා මේ විනාඩි 10 පාවිච්චි කරන දැන් 6:20යි 6:00 වෙනකන් සහ 6:35 වෙනකන් ඔයාලට ටයිම් එක දෙන්නම්. ඕක ලියලා මට WhatsApp එකට දාන්න. හරිනේ? එහෙමනම් ඔය කොටසත් එක්ක අපි අදට ක්ලාස් එක නතර කරනවා. දරුවන්ගෙන් මම රික්වෙස්ට් කරනවා ඕක අනිවාර්යෙන් ලියලා මට දාන්න කියලා. පැහැදිලිද පුතේ? මොන හරි ගැටලු තියෙන දරුවෙක් ඉන්නවද? ඉන්නවද? යම්කිසි ගැටලුවක් තියෙන දරුවෙක්? සර් ඉංග්ලිෂ් සම්මතයක් උනේයි හැම රටකම. ඉංග්ලිෂ් සම්මතයක් වුණා කියලා එකක් නැහැ පුතේ. ඒක පොදු sannivedana භාෂාව. හරිද? පොදුවේ හැම කෙනෙක්ම පාවිච්චි කරන sannivedana මාධ්‍ය. sannivedana භාෂාව තමයි ඉංග්‍රීසි. ඒ හැරෙන්නේ ඒක සම්මතයක් නෙවෙයි. මොකද ඕන තරම් රටවල් තියෙනවා පුතේ ඉංග්ලිෂ් වල කියන්නේ එහෙම නැතුව ස්ව භාෂාව. එහෙම නැත්නම් තමන්ගේ මදර් ටං එක මදර් ලැන්ග්වේජ් එකෙන් අධ්‍යාපනය දෙන සියල්ල කරන. හැබැයි ඒගොල්ලොන්ට ඒ සියල්ල අතර විෂයක් විදිහට ඉංග්‍රීසි උගන්වනවා global communication. එහෙම නැත්නම් ගෝලීය sannivedanaya සඳහා. එච්චරයි. ඊළඟට අහලා තියෙනවා survey කියන එකේ තේරුම. survey එකක් කියන්නේ පුතේ සමීක්ෂණයක්. හරි? survey එකක් කියලා කියන්නේ සමීක්ෂණයක්. හරිද? තව ප්‍රශ්න තියෙනවද පුතේ? ආයෙම ප්‍රශ්න පැහැදිලි කරන්නකෝ කියලා තියෙනවා. හරි? සර් conducted කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ? conducted පවත්වන ලද. හරිද? conducted. ඔන්න මම ප්‍රශ්නය ආයෙ පැහැදිලි කරනවා. The following bar graph පහත තීර ප්‍රස්ථාරය. හරිද? පහත තීර ප්‍රස්ථාරය shows the results පෙන්නනවා ප්‍රතිඵල of a survey. මොහොක ප්‍රතිඵලද? සමීක්ෂණයක ප්‍රතිඵල conducted among. conducted කියන්නේ පවත්වන ලද among 100 grade 11 students. 11 වසර ශිෂ්‍යෝ 100ක් අතරේ පවත්වන ලද සමීක්ෂණයක ප්‍රතිඵල පෙන්නනවා පහත තීර ප්‍රස්ථාරයෙන්. ඔන්නෝක තමයි තේරුම. in a school පාසලක about the choice of මොකක් ගැනද මේක මේ සමීක්ෂණය කරලා තියෙන්නේ? එයාලගේ තෝරා ගැනීම ගැන of the subjects විෂයන් තෝරා ගැනීම ගැන for advanced level streams උසස් පෙළ විෂය ධාරාවන්. streams කියන්නේ ඒකයි. උසස් පෙළ විෂය ධාරාවන් සඳහා විෂයන් තෝරා ගැනීම සම්බන්ධව 11 වසර ශිෂ්‍යෝ 100 දෙනෙකුගෙන් පවත්වන ලද සමීක්ෂණයක ප්‍රතිඵල වාර්තාවක් තමයි මේ තියෙන්නේ. study the chart අධ්‍යයනය කරන්න මේ chart එක and write a description about the choices. ඔවුන්ගේ තෝරා ගැනීම පිළිබඳ විස්තරයක් ලියන්න කියලා තමයි කියන්නේ. හරි. තාම මොන හරි ගැටලු තියෙනවද?
හරිද? හරි. මං හිතන්නේ දැන් ගැටලුවක් නැතුව ඇති. messages එන්නේ නැහැ. ස්ට්‍රීම්ස් කියන්නේ මොකද්ද? ස්ට්‍රීම්ස් කියන්නේ පුතේ ඔතන අදහස ධාරාවක් කියන එක. ස්ට්‍රීම් එකක් කියලා අපි කියනවා ධාරාව. විෂය ධාරා, සොස් පෙළ විෂය ධාරාව, ඇඩ්වාන්ස් ලෙවල් ස්ට්‍රීම්ස්. හරි. එහෙමනම් අපි ක්ලාස් එක නතර කරමු. තව ප්‍රශ්න නැහැ කියලා මම විශ්වාස කරනවා. ලබන සතියේදී අපි එකක් කතා කරනවා වෙන් ඩයග්‍රෑම් එකක්, වෙන් රූප සටහනක් සහ ඒකෙන් ප්‍රශ්නයක් කතා කරනවා. එතකොට ඒ කොටස ඉවරයි. එදාටම අපි ගොඩක් දුරට පටන් ගන්නවා ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් හෝ කන්ඩිෂනල් සෙන්ටෙන්සස් වල ඉතුරු කොටස. නැහැ. ලෙටර් රයිටින් පාර්ට් එකක් තරුවෙක් කියලා ඉල්ලුවා. එනිසා ලෙටර් රයිටින් එකක් හෝ දෙකක් අපි එදාට ලියන්න උත්සාහයක් දරමු. ලියුම් දෙකක් ලියමු. එතකොට අපිට අර කලින් ඒ කොටස් කවර් කරලා තියෙන්නේ. අපිට ඒක තව ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. එතකොට පුතේ දැන් වෙද්දී ඔන්න වැඩ කරන්න පුළුවන්. මොකද අපි 90ක් විතර දැන් වැඩ ඉවරයි. හරිද? මේ කොරෝනා ඇස්සේ වුණත් 90ක් විතර අපි වැඩ මේ වෙනකොට ආවරණය කරලා ඉවරයි. මොකද ඉගෙනීම අපි වේගෙන් කරා. මගේ ඉලක්කය තිබුණේ පුතේ මේ වෙද්දී උගන්වලා ඉවර කරලා සම්පූර්ණ ඊට පස්සේ පේපර්ස් පටන් ගන්න. නමුත් කොරෝනා තත්ත්වයක ඒක චුට්ටක් පස්සට ගියා. ඉතින් ජුනි මාසේ ඉවරයි දැන්. ජුනි ඉවර වෙගෙන එන්නේ. ඉතින් මේකෙදි අපි අපේ වැඩ ටික කවර් කරලා තියෙනවා. ඉතින් දැන් වෙනකොට කිසිම ගැටලුවක් නැතුව එයාලට පුළුවන් පේපර් එකක් බය නැතුව කරන්න පටන් ගන්න හැම කොටසක්ම. ෆස්ට් පේපර් එක nothing දැන්. පළවෙනි පේපර් එක ලේසියෙන්ම දරුවන්ට කරන්න පුළුවන්. ඒ විශ්වාසය හදවතේ හදාගන්න. ඒ විශ්වාසය ඇඟට ගන්න. හරිද? ඔයාලට කරන්න පුළුවන්. එහෙම හිතලා ප්‍රශ්නෙන් ප්‍රශ්නේ තියරි ටික බලන්න. ප්‍රොනවුන් ප්‍රශ්න නම් ප්‍රොනවුන් ප්‍රශ්නේ ප්‍රොනවුන් කොටස බලන ගමන් උත්තර ලියන්න try කරන්න. හරි? ඊට පස්සේ ප්‍රිපොසිෂන්ස් නම් ප්‍රිපොසිෂන් හෑන්ඩ්බුක් එකේ තේරුම් එක්ක සියල්ල දීලා තියෙනවා. ඒක බලන ගමන් ඒකේ භාවිතයන් බලන ගමන් ඒක ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ ඉංග්ලිෂ් verb forms නම් verbs ගැන බලන ගමන් ඒක ප්‍රැක්ටිස් කරන්න. හරි? සහාර ඉගෙනගත්ත logical points තාර්කික කරුණු ටික පාවිච්චි කරන්න. ඒකත් එක්ක first paper එක ඔයාලට කරන්න පුළුවන්. second paper එකේ first second අවුලක් නැහැ. කොහොමද ඊළ පස්සේ direct indirect speech කියලා කියන එකෙන් දැනට යම් කොටසක් දන්නවා සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙච්ච දරුවෝ. ඒ කොටස කරන්න පුළුවන්. හරි? ඒකෙන් පස්සේ ප්‍රශ්න ටික ෆ්ලෝ වෙනවා ලස්සනට 14th one වෙනකන් 14 වෙනි එක වෙනකන් දැන් ඒකෙත් ලෙටර් එක පුළුවන්. bar graph, pie charts, Venn diagrams, tables පුළුවන්. එතකොට අපිට 15 කොහොමද comprehension එකක් කියවල උත්තර ලියන්න තියෙන්නේ. සහ 16 රචනාව. රචනාත් පුතේ papers වල තියෙන හැම රචනාවක්ම practice කරන්න උත්සාහ කරන්න. සහ ඔයාලට මේ වෙද්දි රචනා 106ක් දීලා තියෙනවා. ඒ ටික බලන්න. මොකද ඒක පුතේ මට පැහැදිලි කිරීම කරන්න පුළුවන්. නමුත් ඒ තියෙන වචන සහ ඒ දේවල් ටික ඔබ ස්ටඩි කරන්න ඕනේ. ඔයා අධ්‍යයනය කරන්න ඕනේ. දැන් වෙද්දී අපි කම්ප්ලීට්ලි වැඩ ටික ඉවරයි. හරිද? ඒ නිසා අපි අපේ ඉලක්කයට ඇවිල්ලා තියෙනවා මේ වෙනකොටම. ඒ නිසා අපි ජූලි දෙවනි සතිය වගේ වෙද්දී ලබන සතියේ අඩුපාඩු කොටස් ටික කම්ප්ලීට් කරන අතරේ ජූලි දෙවනි සතියේ වෙද්දී පේපර්ස් පටන් ගන්නවා. හරි? සර් ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් වල ටියුට් එකක් දුන්නද සර්? ඔව්. ආයතනයෙන් ගන්න කියලා තිබුණේ ඒ ටියුට් එක හැමෝගෙම ක්ලාසස් වලින් තිබුණා. ඒ කියන්නේ ඒ දීපු ටියුට් එකේ බලන්න ඩිරෙක්ට් and ඉන්ඩිරෙක්ට් ස්පීච් තමයි තියෙන්නේ. හරි? සහ ඔයාලගේ ජූලි මාසෙට අදාළව ඒ නිබන්ධනත් මේ විද්‍යා ආයතනවල තියලා තියෙන්නේ. ඒක ගන්න නෙවෙයි. මම තියලා තියෙන්නේ. මොකද රටේ තත්ත්වය මට ෂුවර් නැති නිසා. අපි එහෙනම් ලබන සතියේ මුණ ගැහෙමු. ඔක්කොම දේවල් පුතේ දැන් පාඩම් කරන්න පටන් ගන්න. මොකද කම්මැලි වෙන්න එපා. හැම එකකම මේ අන්තිම කාලේ අන්තිම රිවිෂන් සෙට් එක පටන් ගන්න තියෙන්නේ. ඔයාගේ විභාගයට නම් කල් යනවා. විභාගෙ දෙසැම්බර් වල එන්නේ නැහැ. ජනවාරිත් නැති වෙයි. පෙබරවාරිත් කියන්න බෑ. දන්නේ නැහැ. හරි. ඉතින් එහෙම නිසා සමහරවිට මාර්තු අප්‍රේල් වෙනකන් ඕක ඇදින්නත් පුළුවන්. ඒ නිසා පුතේ ඉතාම උවමනාවෙන් කියන්නේ ඔබට කාලය තියෙනවා. අපි අපේ ඉලක්කයට ඕනෑවටත් වඩා කලින් ඇවිත් ඉන්නේ. ඒ නිසා මේ දේවල් අමතක වෙන්න දෙන්න එපා. කලින් උගන්වන්නේ කලින් ගැලවෙන්න නෙවෙයි. කලින් උගන්වන්නේ දැනුම සඳහා, ඔයාගේ දියුණුව සඳහා. ඒ නිසා මේ වැඩ ටික කරගෙන හරියට ඉලක්කයක් ඇතුව වැඩ කරන්න. හරිද? පාඩම් කරන දේවල් පස්සට දාන්න එපා. ලැබිච්ච අමතර කාලය ඔබගේ ජයග්‍රහණය සඳහා විතරක් පාවිච්චි කරන්න. ඒක අර අනවශ්‍ය විදියට පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ වල්බూరు නිදහසක් විදියට භුක්ති විඳින්න උත්සාහ කරන්න නැතුව ඉතාම උවමනාවෙන් ඕනකමින් මේ දේවල් ටික කරන්න. මොකද අපි අපේ වැඩේ කවර් කරගෙන ඉස්සරහට ඇවිත් තියෙනවා. ඔබගේ යුතුයකම, ඔබගේ වගකීම, යුතුයකමක් නෙමෙයි ඔබගේ වගකීමක් මේක. ඒක හරියට කරාද කියන එක ගැන ටිකක් හිතලා බලන්න. හරි. එහෙමනම් අපි ලබන සතියේ මුණ ගැහෙමු. එතෙක් ඔබට සුබදායි සතියක්. Have a nice week and may Nobel to Belgium bless you. Goodbye. Thank you, sir.
Okay, welcome. Bye.